गौरवनीय महासंघरत्न අවසරයි විශේෂයෙන්ම අද දවසේදී මට මතක් කරන්න ඕනේ වුණා ඉතාමත්ම වටිනා දහම් කරුණු රාශියක් තියෙනවා කියලා දෙන්න සම්බුද්ධ ශාසනය නිර්මල ලෝකේ බොහෝ කාලයක් පවතින්නේ නිවැරදිව ධර්මයේ ඉගෙනගත්ත හඳුනාගත්ත ස්වාමීන් වහන්සේලා ගිහි පැවිදි ඇති වෙච්ච දවසට. ඉතින් ඒ නිවැරදි ධර්ම අවබෝධය ඇති කර ගැනීමට වඩාත් අවශ්‍යම තැන් කීපයක් තියෙනවා කියලා දෙන්න අවශ්‍ය වුණා. ඕනේ වුණා. ඉතින් මේ ඉදිරි දවස්වලදී ඒක කියලා දෙනවා. නමුත් දැන් අද මම භාවනා කරන කෙටි ක්‍රමයකුත් ඒක කරන්න ඉස්සෙල්ලා අවශ්‍ය තැනත් පෙන්නනවා. ඉතින් ඒ ටිකේදී අදම ගොඩාක් බාහිර කරුණු විස්තර කරන්නේ නැතුව අවශ්‍ය ඒ දර්ශනයත් ඒකට යන මගත් කියලා දෙනවා. ඒ ටික හොඳට අහගන්නට ඕනේ. මේ කියලා දෙන දහම් කරුණු ඇත්තටම ගැඹුරුයි. නමුත් නුවණක් තියෙන කෙනෙකුට තමුණුත් ඊටමත් උවමනාවෙන් අහුම්කම් දෙනවා නම් නිවන කියන එක දැක්ක යුතු දෙයක්, දකින්න පුළුවන් දෙයක් කියලා දැකලම නිවන් දකින්න වීරිය කළ හැකි. ඉතින් මෙතනදී අපි චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්නවා නිවන් දකින්නවා කියලා කියන්නේ අපි දන්නවා. කෙටියෙන් ගත්තාම අපිට තියෙන සත්‍ය අවබෝධයක් කරන්න. ඇත්ත ඇති හැටි අවබෝධ කරගන්න. ඒ කියන්නේ හදාගත්ත එකක් නෙමෙයි. ඇත්ත ඇති හැටි පවතින ධර්මතාවයක් තියෙන සත්‍යයක් තියෙනවා. ඒ සත්‍ය අපි අවබෝධ කරගත යුතුයි. දැක්ක යුතුයි. එතකොට බුදුරජාණන් වහන්සේ ලෝකේ පහළ වෙන්නේ ඒ සැබෑවටම පවතින සත්‍ය, ඒ ඇත්ත ලෝකයට පෙනෙන්නේ නැහැ. ඒ හින්දා ඒ ඇත්ත නොදකින්නකම නිසාම ලෝකය ඇත්ත වෙලා ජරා මරණ දුක් විඳිනවා. යම් දවසක මේ සත්‍ය අවබෝධ කළොත්, සත්‍ය අවබෝධ වුණොත් මේ ලෝකයා විඳින සියලු දුකෙන් නිදහස් වෙනවා. එතකොට මං කෙටියෙන් මතක් කරන්නම් ඉස්සෙල්ලා බුදුරජාණන් වහන්සේ පහළ වුණත් නැතත් හැමදාම පැවතුණු හැමදාම පවතින සත්‍ය හෙළි කරපු ටික, සත්‍යයි කියලා පෙන්නපු ටික. ඒ ටික තමයි අපි ගත්තොත්
චක්කුං අනත්තා, රූපානත්තා, සෝතං අනත්තා, සද්ධානත්තා, ඝානං අනත්තා, ගන්ධානත්තා කියලා මේ ස්පර්ශ ආයතන හයේ තියෙන අනාත්ම ස්වභාවය. නැත්තම් අපි අසුරු කරන අරමුණු වල තියෙන සත්ව පුද්ගල සංඥාවක් අපිට අසුරු කරන අරමුණු තුල තියෙන්නේ. නමුත් බුදුරජාණන් වහන්සේ පෙන්වුවා ඒ සත්ව පුද්ගල භාවයෙන් අපි අසුරු කරන දේ තුල තියෙන්නේ සත්ව පුද්ගල නොවන හේතුඵල ධමයක්, අනාත්ම හේතුවක් නිසා හටගන්න ඵලයක්. නැත්නම් සත්ව පුද්ගල භාවයෙන් තොර ශුන්්‍යත ස්වභාවයක් තියෙන කියලා. එතකොට බුදුරජාණන් වහන්සේ පැහැදිලි කළාම ඒ ටික අපිට ටිකක් කල ප්‍රායෝගික කළා. දැන් මම මේ අද ඇත්තටම කියලා දෙන්න හදන ටික ආධුනික කෙනෙකුට අපහසුයි. මේක යම් මට්ටමක සතිපට්ඨානය වඩපු කෙනෙකුට තමයි වරොත්තු දෙන්නේ. අනිත් කෙනාටත් එන්න ගමන් මග නැතුව නෙමෙයි. එතකොට බුදුරජාණන් වහන්සේ පෙන්වපු ආකාරයට අපි හැමදෙනාම දැන් කාලයක් සතිපට්ඨානෙ වැඩුවා. ඒ කියන්නේ කායानुපස්සනාව තුලින් අපිට තේරුණා ආධ්‍යාත්මික වේවා බාහිර වේවා යම් සවිඥානික වස්තු තියෙනම් ඒ හැම රූපයක්ම කනබුන ආහාරයෙන් හැදිලා තියන්නේ කියලා බුදුහාමර පෙන්වනකොට අපේ ඇහැටත් අපිට තේරුණා ඒක ඇත්තක්. ඒකම මේ හැම ශරීරයකම කෙස්ලොම් නියත සම්මස්නහර කියන කුණප කොටස් දෙකකින් යුක්තයි කියලා බුදුරජාණන් වහන්සේ පෙන්වුවාම අපිත් නෝනින් සම්මර්ෂණය කරලා බලනකොට අපිටත් හසු වුණා ඒක ඇත්තක්. ඒකම කොටසක්වත් සත්ව නෝ පුද්ගල නෝ ආහාර ප්‍රත්‍යයෙන් හැදුනේ කියලා බුදුහාමුදුරුවෝ පෙන්වනකොට ඒකත් බුදුරජාණන් වහන්සේගේ වචනය උදව් කරගෙන අපි නෝනින් මෙහෙ කරනකොට අපිට ඇත්තක් කියලා තේරුණා. ඊට පස්සේ ඒ හැම රූපයකම අන්තර්ගතයේ සැකස්ම පඨවි ආපෝ තේජෝ වායෝ කියන මහ භූත හතරෙන් කියලා බුදුරජාණන් වහන්සේ පෙන්නනකොට ඉමමේව කායං යථා තිතං යථා පනිහිතං ධාතුසෝ පච්චවික්ඛති. නොනැති පුද්ගලයා මේකයි යම්සේ පවතීද යම්සේ පිහිටා පවතීද එසේ ඇත්ත ඇතියේ මේකයි විමසලා බලනවා. මේ පඨවි ධාතු, මේ ආපෝ ධාතු, මේ තේජෝ ධාතු, මේ වායෝ ධාතු කියලා කියනකොට තථාගතයන් වහන්සේගේ වචනයට අනුව විමසනකොට අපිටත් හම්බ වුණා හැම කයකම සැකස්ම පඨවි ආපෝ තේජෝ වායෝ කියන සතර මහා ධාතු. ඒක අපි ගත්තොත් පඨවි කියනකොට මැටි පිටක් ගල් කැටයක් ගත්තොත් ඒක සත්‍ය පුද්ගලික නෙවෙයි කියලා අපිට යම්සේද ඒ වගේ මේ තමන් කියලා අනුන් කියලා අසුරු කරන හැම කයකම තියෙන තද ස්වභාව ටික ඒ වගේ අචේතනිකයි. ඒ වගේම ලින්දක වැවක පොකුණක තියෙන ජලය ටිකක් ගත්තොත් යම්සේ සත්ව පුද්ගල නොවෙනවද? ඒ වගේම තමන්ගේ බාහිරත් හැම රූපයකම සැකස්ම ආපෝ ස්වභාවය. ඒ වගේම ගින්දරක ගිනි ගොඩක සූර්ය රශ්මියක තියෙන තේජෝ ගතිය උෂ්ණ ස්වභාවය යම්සේද තමන්ගේ බාහිර කයක සැකස්ම ඒ බඳු තේජෝ ගුණයකින් ගතියකින්. ඒ වගේම බාහිර ගස්වැල් පෙරළමින් හමන හුළඟක් සත්පුද්ගල නෙවෙයිද? ඒ වගේම ආධ්‍යාත්මිකත් බාහිරත් හැම රූපයකම මේ වගේ වායු ස්වභාවය. මේ පඨවි ආපෝ තේජෝ වායෝ කියන සතර මහා ධාතුව කර්ම ප්‍රත්‍යයෙන් ආහාර සමුත්ථානයෙන් කර්මයේ උදව් කරගෙන ආහාරයෙන් ඔසවලා අවකාශ ධාතුව අවරාගෙන රාශි වෙච්ච රූපමක ටිකක් තියෙනවා. බුදුරජාණන් වහන්සේ පෙන්වහම නුවණින් මෙනෙහි කරනකොට අපිත් එහෙම බැලුවාම අපිට දැන් උත්තරයක් ආවා.
2 එකතු කරලා 4යි කියලා අපිට උත්තරයක් ආවහම අපි ඊට පස්සේ මේ උත්තරේ අප්‍රමාදීව ප්‍රයෝජනෙට ගත යුතුයි. ආපහු එකක් ගන්න 2 4යි කියලා එතෙන්ට මෙන්න කටයුතු කරනකොට අපි මත්තේ දියුණු වෙන්නේ නැහැ. දැන් අපිට හැම රූපයකම භෞතික පැවැත්ම භෞතික සැකස්ම සත්ත්ව පුද්ගල නොවන අනාත්ම ධර්මතාවයක් කියලා බුදුහාමුදුරු පෙන්වුවාම එතනින් නතර නොවි කායගත සතිය වඩලා අපිටත් නුවණට පෙනුණා නම් ඒක ඇත්තයි කියලා හැම රූපයකම ඇත්ත සත්ත්ව පුද්ගල නොවනකමයි කියලා උත්තරයක් ආවනේ. ඔන්න දැන් ඒ උත්තරේ තමා සන්තකේ තියාගත්තාම අපිට එක හෙලාම උත්තරයක් එනවා. සත්ත්ව පුද්ගල හැඟීමක් තියෙනම් ඒක තමන් කෙරෙහි අවිද්‍යා ප්‍රත්‍යයෙන් සකස් වෙච්ච නිමිත්තක් කියන උත්තරයක් එනවා. තේරෙනේද? මොන්න තරම් පුද්ගල භාවයකින් ඇති බවට පුද්ගලයෝ ඉන්නවමයි කියලා තේරුණත් හිතුණත් බාහිර අපිට උත්තරයක් ආවා. මේ පුද්ගල සංඥාවන් පුද්ගලයෝ ඇතිකම සත්ව පුද්ගල හැඟීම එහෙනම් Taman තුල සකස් වෙච්ච එකක් කියන උත්තරයක් අපිට ආවද නැද්ද? ආවා. ඒ උත්තරේ ගණ්ඩායි අපි මේ කායගත සතිය වැඩි. එතකොට අපි බුදුරජාණන් වහන්සේ දේශනා කළාට අපි මෙනෙහි නොකළා අපිට උත්තරයක් එන්නේ. ඒ කියන්නේ අපි දන්නේ නැනේ. අපිට ඒ වුණාට හිතෙන්න පුළුවන් මේ පුද්ගලයෝ ඉන්නවා කියලා. නමුත් ඒ වචනේ තථාගතයන් වහන්සේගේ වචනේ උදව් කරගෙන නිකන් හිටියේ නෑ. අපිට හම්බ වෙන ඇසුරු කරන්න වෙන අතීත වර්තමාන අනාගත කියන තුන් කාලෙටම හම්බ වන්නා වූ රූප මෙනෙහි කරනකොට හැම රූපයකම ඇත්ත මේකයි කියලා උත්තරයක් ආවනම් හැම රූපයක්ම අනාත්මයි නම් එහෙනම් සත්‍යය ඉන්නවා පුද්ගලයෝ ඉන්නවා තියනවා කියලා දැනෙන කමක් තියෙනම් ඒක තමා තුල සකස් වෙච්ච තමන් තුල හැදිච්ච දික්ටි සංඥාවක් කියන එක දැන් තුල අපි හොඳට පිළිහිටලා හිටින්න ඕනේ. ගත්ත උත්තරේ තුල අපි ඇද වැටෙන්න බෑ. ආපහු පුද්ගල භාවයක් තියනවද නැද්ද කියලා විමසිය යුතු නැහැ. බාහිරයට ගිහිල්ලා දැන් උත්තරයක් අපිට ආවනම් සතිපට්ඨානෙ වඩනකොට හැමදාම සතිපට්ඨානෙ වඩන දැනම අපි හිටියොත් සම්‍යක් ප්‍රධාන එර්ධිපාද ඉන්ද්‍රිය බල බොජ්ජංග කියලා ආර්ය අෂ්ටාංග මාර්ගය දක්වා වැඩෙන්නේ. අපි හැමදාම එක තැනක කරකිනවා. එක තැනක පල් වෙනවා. නමුත් දැන් මේ ආපු උත්තරේ අපි අප්‍රමාදීව භාවිතා කර යුතුයි. ඔන්න බුදුරජාණන් වහන්සේ මේ රූප ටිකේ ඇත්ත පෙන්වන ඕකට කියනවා සංකත පරමාර්ථය කියලා. ඔය පෙන්නපු ටික කියනවා මොකක්ද? සංකත පරමාර්ථය. පුද්ගලයෙක් කියලා අපිට පෙනෙන තැනක ඔය රූපේ වගේම ස්පර්ශ ප්‍රත්‍යයෙන් හටගන්න වේදනා සංඥා චේතනා කියන නාම රූප ටිකකුත් ඒ නාම රූප ප්‍රත්‍යයෙන් හටගන්න විඥානය කියන ධර්මතා ටිකකුත් චිත්ත චෛසික රූප කියන ධර්මතා ටිකක් තමයි අපි සත්වය පුද්ගලයා කියලා දැකපු තැනක තිබුණේ තියන්නේ කියලා බුදුරජාණන් වහන්සේ පෙන්වුවාම ඒ අනුව අපි සම්මර්ෂණය කළා බලනකොට අපිට පෙවුණා. එතකොට ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ පෙන්වුවා ඒ අනාත්ම ස්කන්ධයෝද හේතු නිසා හටගෙන හේතු නිරුද්ධයෙන් ඉතුරු නැතුවම නිරුද්ධ වෙනවා කියලා පෙන්වනවා. ස්කන්ධ ටිකද අනාත්ම ස්වභාවයෙන් යුක්තයි. ඒකද හටගෙන ඉතුරු නැතුවම නිරුද්ධ වෙනවා කියලා පෙන්වනවා. අපි මෙහෙම කිව්වොත්
අතීතයේ නිරුද්ධ වෙලා කියලා අපි කියනවා. කතා කළාට අපි ඒක හඳුනගෙන තියෙන්නේ වැරදි විදිහට. අපි හිතාගෙන තියෙන්නේ අපි දැකපු අහපු ඇසුරු කළ හැම දෙයක්ම තියෙනවා කාලය විතරක් නම් ගෙවිලා ගියා වගේ තැනක. අපි අතීතයේ නිරුද්ධ වුණා කියන වචනේ හඳුනගෙන තියෙන්නේ අපි දැකපු අය දැකපු දේවල් ඇසුරු කළ තැන් අහපු දේවල් හැම දෙයක්ම තාම තියෙනවා. හැබැයි කාලය නම් ගෙවිලා යනවා වගේ තැනක. නමුත් ඇත්තටම අතීතයේ නිරුද්ධයි කියන එකේ හැබැයිම අදහස උත්තරය කාලය ගෙවුණා කියන්නේ පෙනෙන දේ වැය කරලා ඇහෙන දේ වැය වෙලා ගඳ සුවඳ දැනෙන දේ නිරුද්ධ වෙලා කියන સિદ્ધාන්තයක වෙලා තියෙන්නේ කියන ටිකක් තියෙන අතීතයේ නිරුද්ධ වුණා කියලා. එතකොට හටගත්ත හැම දෙයක්ම ඉතුරු නැතුවම නැති වෙනවා කියලා යං කිංචි සමුදය ධම්මං සබ්බන්තං නිරෝධ ධම්මං හේතු ප්‍රත්‍යයෙන් හටගත්තා වූ සියල්ල ඉතුරු නැතුව නිරුද්ධ වෙනවා කියලා පවතින ඇත්තකුත් බුදුරජාණන් වහන්සේ පෙන්වුවා. අන්න ඒ හටගත්ත හැම දෙයක්ම නිරුද්ධයි කියන එක දැක්කිනවා නම් දැක්කොත් අන්නේ දැකීම නිවැරදිම දැකීම විරජං වීතමලං ධම්මචක්කෝ කෙලස් මල චුට්ටක්වත් ඉතුරු නැසි කෙලස් රජත් නැති දහම කියලා කියන්නේ ඒ දර්ශනයට. දැන් අතන අනාත්මයි කියලා බලන තැනද සංකත පරමාර්ථය තුලද අනාත්ම දෙක ඉතිරියක් හෝ තිබුණා. ඊට පස්සේ ඒ අනාත්ම ස්කන්ධ ටිකද හේතු නිරුද්ධයි කියලා අසංකත පරමාර්ථයෙන් පෙන්නනවා. හේතු නිරුද්ධයෙන් නිරුද්ධයි කියලා පෙන්නනවා. දැන් මෙන්න මේ ඇත්ත තමයි බුදුරජාණන් වහන්සේ ලෝකේ පහළ වෙලා පෙන්වන්නේ. ඕක තමයි හැමදාම තිබුණු හැමදාම තියෙන සත්‍යය. හැබැයි ඒ සත්‍යය අපිට අවබෝධ වෙලා උනේ නැහැ. ඇයි ඒ ඇත්ත නොදන්නා කම නිසා ඇත්ත නොදන්නා වූ අවිද්‍යා ප්‍රත්‍යයෙන් අපි තුල සකස් වෙලා තියෙනවා සත්‍ය පුද්ගලයෝ ඉන්නවා දැකපු අහපු හැම දෙයක්ම තියෙනවා කියලා වෙනම භවයක් ලෝකයක්. ඒක අවිද්‍යා ප්‍රත්‍යයෙන් සකස් වෙලා තියෙන්නේ. අවිද්‍යා ප්‍රත්‍යයෙන් සකස් වෙච්ච ලෝකය ඇත්ත කරගෙන හැසිරෙන නිසා අර පෙන්නපු ඇත්තට අපේ මනස ලං වෙන්නේ. බුදුරජාණන් වහන්සේ ආයතන 6 අනාත්මයි කියලා දර්ශනයක් පෙන්නුවා. අපිත් සම්මර්ෂණය කරලා බැලුවා. අපිට ඒක ඇත්ත කියලා පෙවුනා. හටගත්ත හැම දෙයක්ම ඉතුරු නැතුව නැති වෙනවා කියලා බුදුරජාණන් වහන්සේ පෙන්නුවා. හැබැයි අපිට ඒ නිරෝධය පේන්නේ නැහැ. ඒ නිවන දකින්නේ නැහැ අපි. ඒතකොට බුදුරජාණන් වහන්සේ පෙන්නුවා ඒ කියන්නේ ඇත්තටම හටගත්ත හැම දෙයක්ම නැති වෙනවා කියන එක දකින්න එකට කියනවා ලෝකෝත්තර ප්‍රඥාව නැහැ. ලෝකයේ හට නොගන්න ලෝකේ නිරුද්ධ වෙන ඇහැ අපිට නැහැ. ඒ හින්දායි අපිට ලෝකේ කියන්නේ. ඔය ඇත්ත දෙක පෙන්වුවාම සංකත පරමාර්ථයත් අසංකත පරමාර්ථයත් පෙන්නලා මේ ඇත්ත නොදන්නාකම නිසා මම ඒක විස්තර කරන්න ඉස්සෙල්ලා අසංකත පරමාර්ථය හට ගන්න හැම දෙයක්ම නිරුද්ධ වෙනවා කියන સિદ્ધාන්තයත් මම ටිකක් මතක් කරන්න. ඒක එතකොට අපිට පහසුයි. වෙනදා මම ගන්න උපමාවම අපි අදත් ගනිමු. උපමාව තුල දක්ෂ වෙච්ච තරමට උපමාවේ ගැඹුරු ස්වභාවය අඩු වෙනවා. උපමේය ධර්ම උපමාවකින් පෙන්වන්නට හදන දේ ග්‍රහණය කරගන්න පුළුවන් මට්ටමකට එනවා. උපමාවක් කියලා කියන්නේ දැනීමට දැකීමට දුෂ්කර දේ පහසුවෙන් දැනගන්න දැකගන්න
සරල නිදසුනක්. එතකොට යම් දෙයක් ගැඹුරු නම් එයා ඉස්සෙල්ලා උපමාවේ දක්ෂ වෙන්නට ඕනේ. උපමාව හොඳට හිතුවහම නිකන් අහලා මෙහෙම කියන්නේ නැතුව ඒක හොඳට තීක්ෂණව Tamanට තේරුම් ගන්න පෙනෙන මට්ටම ඒ උපමාව තුල අතිශය දක්ෂයෙක් වෙන්න. ඊට පස්සේ ඒ උපමාව Tamanගේ ජීවිතයට ආදේශ කරනකොට අර උපමාව පෙන්නපු මට්ටමටම දැක්ම එනවා ජීවිතේ. උපමාව නිකන් යන්තම් ඉගෙනගෙන දැනගෙන නිකන් ඇහුව මට්ටමක තියාගෙන උපමෙයියට බහින්න එපා. උපමාවකින් මහ විශාල කරුණක් ගන්නවා. ඒ හින්දා මේ පෙන්නන උපමාව කෙනා පස්සේ වෙනම හොඳට හිතන්න ඒක ඉස්සෙල්ලා. අපි කණ්ණාඩියක් ගාවට යනවා. මේ දැන් හේතුම් පටිච්ච සම්භූතං හේතුබංගා නිරුද්ධති කියපු තැන පෙන්වන්න. නැත්නම් යංකින්ච සමුදය ධම්මං සබ්බන්තං නිරෝධම්මං කියන අසංකත ලක්ෂණය පෙන්වන්න. හේතු නිසා හටගත්ත දේ තමයි අර අපි පෙන්වන්නේ අනාත්මයි කියලා. හේතු නිරුද්ධෙන් නිරුද්ධම වෙනවා කියන කාරණාව පෙන්වන්නට මේ. උපමාවේ හැටියට අපි ඡායාවක් බලන්න, අපේ මූණ බලන්න. කොණ්ඩේ අවුල් වෙලාද කියලා බලන්න. මොන හරි අඩුපාඩුවක් බලා ගැනීමේ අවශ්‍යතාවය සඳහා කණ්ණාඩියක් ගාවට යද්දී අපි හොඳට දන්නවා යන්න ඉස්සෙල්ලා එහෙම එකක් නැහැ. අපිට හොඳටම බලන්න ඉස්සෙල්ලාම S2 අපි බලන්නේ ඡායාවක් නැති හිස් කණ්ණාඩිය දිහායි. ඡායාවක් නැති හිස් කණ්ණාඩිය දිහායි බලන්නේ. බලපු හින්දම ඉදිරියේ තියෙන දේ පේනවා අපිට. දැන් බලපු නිසාම පේනවා. හැබැයි මේ පෙනෙන දේ හදාගන්න අපි හිස් කණ්ණාඩිය ගාවට ගිහලා හිස් කණ්ණාඩිය දිහායි බැලුවේ. බලනකොට බලපු නිසා, එබුණු නිසා ඡායාව වැටෙන්නේ. ඊට පස්සේ අපි ඇසුරු කරන්නේ තිබුණු බලපු කණ්ණාඩිය නෙමෙයි. ඒ මත පතිත වෙච්ච ඡායාව එක්කයි අපි ගනුදෙනු කරන්නේ. තේරුණා නේද? ඒ කණ්ණාඩියට වැටුණු ඡායාව දිහා බලාගෙන මූණේ අඩුපාඩු තියනවාද, හයි හොටු කැලි තියනවාද, කොණ්ඩේ අවුල් වෙලාද කියලා අපි අඩුපාඩු බලා ගන්නවා. ඇඳුම් කිලුටු වෙලාද කියලා බලා ගන්නවා. එතකොට අපි යම් මට්ටමක සිතින් කියින් කරන්න පුළුවන් ගනුදෙනු කරන්න පුළුවන්කම තියෙන්නේ ඡායාව එක්ක. ඡායාව දකින්නකොට ඕගොල්ලන්ට කිසි වෙලාවක කණ්ණාඩිය පේන්නේ නැහැ. වීදුරුව පේන්නේ නැහැ. ඒ මොහොතේදී වීදුරුවට හිත යොමු කළොත් ඕගොල්ලන්ට ඡායාව එක්ක තියෙන ගනුදෙනුව හම්බ වෙන්නේ නැහැ. කණ්ණාඩියකට ගිහලා බලන්න. එතකොට දැන් මේ ඡායාවයි ඕගොල්ලෝ ඇසුරු කරන්නේ. පැත්තකට යනකොට ඕගොල්ලෝ සිතින් කිරීම කළ ඕගොල්ලන්ගේ විඥානීය අත්දැකීමට ලැබුණු ඡායාව ඉතුරු නැතුවම නැති වෙනවා. ඒබඳු ඡායාවක් තබා ගැනීම හැකියාව කැඩපතේ නැහැ. එතකොට හටගත්ත හැම දෙයක්ම ඉතුරු නැතුවම නිරුද්ධ වෙනවා කියන ලක්ෂණයක් තමයි කැඩපතේ වැටෙන හැම ඡායාවකම තියෙන්නේ. හටගත්ත දේ ඉතුරු නැතුවම නිරුද්ධ වෙනවා අහකට යනකොට. හැබැයි ඒක විඥානීය අත්දැකීමෙන් ඇහැ උදව් කරගෙන දැනගන්න තාක් විඥානීය අත්දැකීම. හොඳටම මේ ඉන්ද්‍රියන් හරහා දැනගන්න හැම දැනගැනිල්ලක්ම විඥානීය අත්දැකීම. හොඳට මතක තියාගන්නට ඕනේ. ප්‍රඥාව කියන එක මේ රූපී පංචේන්ද්‍රයන් හරහා දැනගන්න බෑ. අපි
අහකට යනකොටම දැකපු දේ ඉතුරු නැතුව නැති වුණා කියලා පෙනෙන්නේ අපිට නුවණට. ඒකට කියනවා ප්‍රඥා චක්ෂුෂය කියලා. ඒකත් ඇහෙන් දැක්කා වගේම දැක්ම. අපිට හොඳටම විශ්වාසයි අපි දැකපු දේ කණ්ණාඩියේ නෑ කියලා. හැබැයි අපි ඒක මසසින් දැක්කේ නෑ. ඒ කියන්නේ විඥාණයෙන් දැක්කේ නෑ. ප්‍රඥාවෙන් දැක්කේ. එතකොට ඔන්න ඔය වගේ අපි දන්නේ ඉගෙනගෙන නැහැ. අපි මොයේ ලෝක වස්තුවක් දකිනකොට ඉස්සෙල්ලාම අපි කරන්නේ ඇහෙන් අවකාශ ධාතුව තුල තියෙන පඨවි ආපෝ තේජෝ වායෝ කියන සතර මහා ධාතුවට යස් යොමු කරන්නේ සතර මහා ධාතුව දිහායි බලන්නේ. ඉස් කන්නාඩි දිහා බැලුවා වගේ. බලපු නිසාම හැටිලා පෙනෙනවා අපිට රූප සටහන. අවකාශ ධාතුව තුල සතර මහා ධාතු රාශි වෙලා තියෙන ආකාරයට යම් හැඩයක් පේනවා. පෙනෙන සිද්ධියයි අපි ගන්න දෙනු කරන්නේ. අපි පෙනෙන සිද්ධිය එක්ක පෙනෙන දෙයට රාග සහගතව, ද්වේෂ සහගතව, මෝහ සහගතව වෙන්න පුළුවන්. අලෝභ සහගතව, අද්වේෂ සහගතව, අමෝහ සහගතව වෙන්න පුළුවන්. හිතින් කියින් කරනවා. අපි අහකට යනකොට ඉතුරු නැතුවම ඒක නිරුද්ධ වෙනවා. නමුත් මේ හටගත්ත දේ ඉතුරු නැතුව නැති වුණාට ඒක දකින ප්‍රඥාස අපිට නැති නිසා ඒ ප්‍රඥාවට කියන ලෝකෝත්තර ප්‍රඥාව. ඒ ප්‍රඥාව අපිට නැති නිසා දැකපු දේ නිරුද්ධයි කියලා අපිට පේන්නේ. අපිට පේන්නේ ඇති බවටම. හරියට උපමාවේ අනිත් පැත්තට ගියොත් කණ්ණාඩියකට වැටුණු ඡායාව Taman එබුණු නිසාම හදාගෙන පරිහරණය කරනවා. අහකට යනකොට නැති වෙනවා කියන එක සත්‍යක්මයි. නමුත් ත්‍රිසංගත සතෙක් ගියොත් එයාට හදාගත්ත ඡායාවයි පරිහරණය කරන්නේ අහකට යනකොට නැති වෙනවා කියලා ඇත්තා වූම Nirodhe පෙනෙන්නේ නැහැ. හටගත්ත හැම දෙයක්ම නිරුද්ධ වෙනවා කියන ධර්ම ධාතුවක් තියෙනවා. නුවණක් තිබුණොත් කෙනෙනෝ, නුවණ නැති වුණොත් පෙනෙන්නේ නැහැ. නුවණක් තියෙනවා නම් පෙනෙනවා, නුවණ නැත්තම් පෙනෙන්නේ නැහැ. මොකද විඥානීය දැකීම විතරයි එතෙන්ට ඉතුරු වෙන්නේ. ප්‍රඥාව වෙදෙන්නේ නැහැ. ඒ වගේ ත්‍රිසංගත සතෙකුට ඔය දෙපැත්තටම හිතලා බලන්න ඕගොල්ලෝ කණ්ණාඩියකට එබෙනකොට ඇත්තටම ඡායාව වැටුණා කියලා නොදන්නා කමින් ඇති දෙයක් බැලුවොත් ආපහු අහකට යනකොට මගේ මනසේ ඇති බව කණ්ණාඩියේ හිටියෝ තිබුණොත් මම සිහි කරනකොට මට මොකක් දැනෙයිද? ඊට පස්සේ ආපහු බලන් දිග මොන විදිහට පෙනේද කියලා තමන්ම දෙපැත්ත ආරෝපණය කරලා බලන්න මේකේ. හොඳට ඒකයි මම කිව්වේ මේ උපමාවේ දෙපැත්ත ත්‍රිසංගත සතාට කණ්ණාඩියකට එබෙනකොට හම්බෙන මානසික මට්ටම පැත්තකට යනකොට හම්බෙන මානසික මට්ටම හොඳට තමන්ගේ මනසට උසවලා අරගෙන කල්පනා කරලා බලන්න. මිනිස්සෙගේ මට්ටමට පෙනෙන මට්ටම බලන්න. ඇති වෙන හැම දෙයක්ම නැති වෙනවා කියන පොදු ධර්මතාවයක් කණ්ණාඩිය තුල තියෙද්දි කෙනෙකුට පෙනෙනවා කෙනෙකුට නොපෙනෙනවා කියන સિદ્ધාන්තය කෙනා තුල ගොඩනැගිච්ච හැටි ඕගලන්ට පෙනේ. ඒ වගේ මේ පෙනෙන හැම දෙයක්ම හටගෙන නිරුද්ධ වෙනවා කියන එක අපිට පේන්නේ. හැබැයි කෙලස් නික්ලේශී මනසක් තියෙන කෙනාට පේනවා. කෙලස් අඩු ඒ මට්ටම් වලට පේනවා. මෙතනදී බුදුරජාණන් වහන්සේ පෙන්වුවා මේ ස්පර්ශ ආයතන හයේම පෙනෙන ඇහෙන කිසිම දෙයක රැඳීමේ හැකියාවක් නැහැ. පැවතීමේ හැකියාවක් නැහැ. රැස්වීමේ හැකියාවක් නැහැ. හටගත්ත හැම දෙයක්ම ඉතුරු නැතුව නැති වෙනවා. ඒක තියෙන්නේ නැහැ. එතකොට
මේ ඇති වෙච්ච හැම දෙයක්ම නැති වෙනවා කියලා සිද්ධ වෙන සිද්ධිය නොදකිනකොට මේ හැම රූපයක්ම අනාත්මයි කියලා ඇත්තා වූ ස්කන්ධයේ ඇත්ත නොදකිනකොට ඒ අවිද්‍යාව ප්‍රත්‍යයෙන් අපි තුල සකස් වෙනවා සත්‍ය පුද්ගලයා ඉන්නවා දැකපු හැම දෙයක්ම තියෙනවා කියලා. නමුත් බුදුරජාණන් වහන්සේ මේ පෙන්වුවේ මෙන්න මේ ඇත්ත. ඇත්ත පෙන්වුවට දැන් ওই ඇත්ත අපිට වැහිලා. ස්පර්ශ ආයතන හය අනාත්මයි. ඒකද දකින්නහන හැම දෙයක්ම හටගෙන නිරුද්ධ වෙනවා කියලා සංකත පරමාර්ථයන්ගේ ඇත්තත් අසංකත පරමාර්ථයන්ගේ ඇත්තත් දෙක පෙන්වුවා කියලා හිතන්නකො. පෙන්වුවාම සද්ධාති තථාගතස්ස බෝධි තථාගතයන් වහන්සේගේ බෝධිය අදහනවා කියලා කියන්නේ මේ වචනේ අපි විශ්වාස කරනවා. විශ්වාස කරනවා කියන්නේ මට තාම පේන්නේ නැහැ. නමුත් මම ඒක පිළිගන්නවා. මට නොපෙනුනාට මේක සත්‍යයක්. ඒක ඇත්තක් කියලා අපිට හයියක් තිබුණා. පළවෙනි අදියර අපිටම තේරුණා. අනාත්මයි කියලා සංගත පරමාර්ථයෙන් සම්මර්ෂණය කරලා බලනකොට අපිටම තේරුණා සතිපට්ඨානෙන් ඒක ඇත්ත. මේ ටික ඇත්ත නම් මේක අපිට නොපෙනුනට ඇත්තමමයි. ඊටු ටික අපි තථාගතයන් වහන්සේගේ බෝධියෙන් අදහනවා. කන්නඩි උපමාව වගේ තැනකින් කිව්වහම දැන් උන්න අපිට හැමදාම නොදන්න නොදැක්ක ලෝකයට නොපෙනෙන සත්‍යයක් බුදුහාමුදුරුවෝ පෙන්වනවා. දැන් මේ සත්‍ය අවබෝධ කරගන්නයි අපි යන්නේ. මේක හදාගත් එකක් නෙමෙයි තියෙන දෙයක්. එතකොට අපිට මිම්මක් තියනවා දැන්. මිම්මක් තියෙනවා මොකක්ද? මෙන්න මේ සත්‍ය. මේ ඇත්ත. ලෝකෙ මෙදෙන්න තියෙන එකම මිම්ම අපිට මොකද්ද මේ ඇත්ත? හයිය එකම මේ සත්‍ය. බාහිර ආයතන ටික අනාත්මයි කියලා අපිට බුදුහාමුදුරු දේශනා කළ නිසා අපි සතිපට්ඨානෙ වඩපු නිසා උත්තරයක් ආවනම් ආත්ම සංඥාවක් තියෙනම් පුද්ගල සංඥාවක් තියෙනම් අවිද්‍යාව ප්‍රත්‍යයෙන් තමන් තුළ සකස් වෙච්ච බවක්මයි කියලා උත්තරයක් ආවා. හටගත්ත හැම දෙයක්ම නිරුද්ධ වෙනවා කියන දකින ආහන ගඳ සුවඳ ලබන රස විඳින ස්පර්ශ වෙන හිතන හැම දෙයක්ම නිරුද්ධ වෙනවා කියන ධර්මතාවයක් ලක්ෂණයක් තියෙන හැම දෙයක්ම ඇති බවට දැනෙන කම අවිද්‍යාව ප්‍රත්‍යයෙන් අපි තුල සකස් වෙච්ච දෙයක් කියන උත්තරයක් ආවා අපිට. දැන් මේ උත්තරය තුල පිහිට හිටින්න ඕනේ. තව දුරටත් ආපහු මේ ඇත්ත නොදැක්ක අය වගේ තව දුරටත් අරහෙට යා යුතු නැහැ. යම් මට්ටමක මේ පෙන්වනවා මේ ටික ඇත්තයි කියලා පෙන්වනවා නම් එහෙනම් ඒ ඇත්ත නොදන්න නොදකින්න කම නිසා තමා තුළ සකස් වෙච්ච අවිද්‍යාව ප්‍රත්‍යයෙන් සකස් වෙච්ච පංච උපාදාන ස්කන්ධ ලෝකයක් බුදුරජාණන් වහන්සේ පෙන්වුවා. ඊට පස්සේ තමන් තුළ අවිද්‍යාව ප්‍රත්‍යයෙන් දැකපුවාපු හැම දෙයක්ම හැම කෙනෙක් ඇති බව දැකපුවාපු හැම දෙයක්ම ඇති බවට අපි තුල සකස් වෙලා. දැන් අපි තුල අවිද්‍යාව අර ඇත්ත නොදන්න අවිද්‍යාව ප්‍රත්‍යයෙන් සකස් වෙච්ච දේ ඇත්ත කරගෙන අපි හැසිරෙන තාක් ජීවත් වෙන තාක් ඒකටම තීන්දුව කරන තාක් අපි ඊතරියුරට ලං වෙන්නේ ඇත්ත වුණාට ඇත්තට ලං වෙන්නේ නැහැ. මොකද ඇත්ත වුණාට ඇත්ත නොදන්නා කම නිසා හටගත්ත දේ අපිට ඇත්තක් වෙලා නම් ඒක තුලම අපි උත්සාහවත් වෙනවා නම් ඒකම අසුර කරගෙන ජීවත් වෙනවා නම් අපේ මනස අර සත්‍ය ඌ තැනට යයිද? යනවද? යන්නේ. සත්‍ය අවබෝධ වෙයිද අපිට? වෙන්නේ. ඇත්ත පෙන්නවා. ඇත්ත පෙන්නලා ඔය ඇත්ත නොදන්නා කම නිසා ඇතිවෙච්ච වරදකුත් පෙන්නවා බුදුරජාණන් වහන්සේ. පෙන්නුවට අපි තාම ඇත්ත ගැන පාඩම් කර ඇත්ත ගැන කතා කර ඇත්ත නොදන්නා කම නිසා ඇතිවෙච්ච වරද ඇත්තම කරගෙන ජීවත් වෙයි නම්
ජීවත් වෙනවා නම් අපේ ජීවිතේ තාම තීරණ වෙන්නේ විඳින්න වෙන්නේ බොරුව මතයි. බොරුව ඇත්ත වෙච්ච පැවැත්ම තුලයි. අපි පාඩමක් උගත යුතුයි. අත්දැකීමක් ගත යුතුයි. මේ ඇත්ත පෙන්වනනම් එහෙනම් මේ ටික ඇත්තමම නම් ඌට ප්‍රතිවිරුද්ධව අනාත්ම දෙයට ප්‍රතිවිරුද්ධව ආත්ම විදිහට හටගත්ත හැම දෙයකටම ප්‍රතිවිරුද්ධව ඇති බවට අසංකතයට විරුද්ධව සංකතය අනාත්මයට විරුද්ධව ආත්මය සංඥාවක් තියෙනම් මේක අවිද්‍යාව ප්‍රත්‍යයෙන් සකස් වෙච්ච දෙයක් කියන තනි උත්තරයක් තියෙනවා. මේක මනස පිළිබඳ වූවක්මයි කියන උත්තරේ අපිට පය ගහලා පිටලා හිටින්න පුළුවන් වෙන්න ඕනේ. ඊට පස්සේ අපි දන්නවා මේ ඇත්ත භාවිතා කරන එක අඩු කළොත් මේ බොරුව අද ඇත්ත වෙලා තියෙන ඇත්ත නොදන්නාකම නිසා හදාගත්ත බොරුව ඇත්ත කරගෙන ජීවත් වෙන තාක් ඇත්තට ලං වෙන්නේ සත්‍ය අවබෝධ වෙන්නේ නැහැ. සත්‍ය අනුප්‍රාප්තිය වෙන්නේ නැහැ. එතකොට මේ බොරුව පරිශීලනය කරන එක අඩු කළොත් නැති කළොත් මගේ මනස ටික අර සත්‍යයට ලං වෙනවා. සත්‍ය සාක්ෂාත් වෙනවා. දැන් මෙයාට හම්බ වෙනවා මේ ධර්මය අහගත්ත කෙනාට දෙපැත්තක් මෙතරකුයි ඊතරකුයි හම්බ වෙනවා. දැකපු අහපු හැම දෙයක්ම තියෙනවා. ඒ වගේම සත්ව පුද්ගල ආත්මීය අය දේවල් තියෙනවා කියන ලක්ෂණයක් තමයි ලෝකෙ තුල තියෙන්නේ. එහෙම ලෝකයාට දැනෙන මනසක් තියෙන තැනක බුදුරජාණන් වහන්සේ පෙන්නනවා නෑ. සැබෑවටම තියෙන්නේ සත්පුද්ගල නොවන ස්කන්ධ ටිකක් හේද හටගෙන නිරුද්ධ වෙනවා. සංකත පරමාර්ථය සහ අසංකත පරමාර්ථය පෙන්වනවා. ඊට පස්සේ දැන් අපිට තියෙනවා එහෙනම් හැම දෙයක්ම තියෙනවා ඉන්නවා කියන මනසේ ඉඳලා අනාත්මයි හේද හටගෙන නිරුද්ධ වෙනවා කියන එක පෙනෙන තැන දක්වා සාක්ෂාත් වෙන තැන දක්වා යා යුතු ගමන් මගක් තියෙනවා. මෙතනද එතරට. අන්නේ ගමන් මගටයි ආර්ය අෂ්ටාංග මාර්ගය කියලා කියන්නේ. සීල සමාධි ප්‍රඥා කියලා කියන්නේ. දැන් ඔය උත්තරය සන්තකේ තියාගත්ත කෙනෙකුට කෙරෙන්න තියෙන වැඩ ප්‍රමාණය ගොඩක් අඩුයි. ආයේ මුල ඉඳන් කායගත සතිය වඩ රූපය අනාත්මයිනේ කියලා බලන්න අවශ්‍ය නැහැ. කැලි කඩ රූප කලාප වශයෙන්වත් කලාප කියන්නේ ඇහැටවත් පෙනෙන දිනක්වත් කියන එකක්වත් යම් එහෙම හරි කමන්නේ මුලදී බලන්න. එහෙම බලලත් පෙනෙන මට්ටමේ කොටස් හරි බලලත් උත්තරේ ගත යුතුයි. මොකද්ද බුදුහාමුදුරුවෝ අනාත්මයි කියපු උත්තරේ යෝනේ. උත්තරය ආවට පස්සේ අපි ඒ උත්තරේ භාවිතා කට යුතුයි. ඒ කියන්නේ අපි දන්නවා දැන් සංකත පරමාර්ථයේ හේත තබල සත්පුද්ගල සංඥාවක් වෙනවනම් හේ මනස පිළිබඳ ප්‍රපංච සංඥාවක්මයි කියලා දන්නවා. අසංකතයට හිත තබලා උදාහරණයක් හැටියට මෙතෙන්ට කුටියේ ඉඳන් ආපු පාර ඕගොල්ලන්ට පේනවනම් දැකපු හැම දෙයක්ම නිරුද්ධයි නම් ඒ පාර පේනවා කියන එකද විතර්ක මාත්‍රයක්. ඒ දෙහිතින් ඔසෝපු රූපයක් කියලා ඕගොල්ලන්ට තේරෙනවා. අසංකතයට සාපේක්ෂවයි පේන්නේ. හටගත් දේ නිරුද්ධයි නම් මේ වටපිටාව පාර ඇති බවද විතර්ක මාත්‍රයක් කියන එක තේරෙන්න ඕනේ. ඒක තේරෙන්නේ ඒ බඳු තැනක තියෙන දේද විතර්කයක් කියලා හසු වෙන්නේ අසංකතයට සාපේක්ෂව විතරයි. හටගත් දේ නිරුද්ධයි නම් කියන තැනකට. දැන් ඕගොල්ලෝ එක දෙයක් හුරු පුරුදු වෙන්නට ඕනේ. මොකද්ද? සීලේක පිළිහිටලා සමත කමඨහනකින් හිත වඩ උපදින හැම විතර්කයකම
අනිත්‍ය සංඥාවෙන් දුක්ඛ සංඥාවෙන් බලන්න. උපදින හැම විතරකයකම අනිත්‍යයි කියන සංඥාව මාත්‍රයක් දුන්නා නම් ඇති. හැබැයි මේ ටික මම මතක් කරන්නේ සියල්ල හිතේ කියන්න නෙවෙයි. අන්න අර මේ ඇත්ත දැනගත්ත කෙනාට මේ බොරුව ඇත්ත කරගෙන ජීවත් වෙන එක නතර කරන්න කෙටි ක්‍රමයක්. ඒක කරන්නේයි කියලා එයා දන්නවා. මෙතන මේක කරනවා නිවන් දකින්නවා නෙමෙයි. මේක කරනකොට නිවනට ලං වෙනවා. හටගත්ත දේ නිරුද්ධයි කියන දැක්ම නිවන දකින්න තැනට වගේ මනස වෙනවා. අනාත්මය දකින්න තැනට මනස ලං වෙනවා. විනේය ලෝකේ අභිජ්ජා දෝමනස පංච උපාදානස්කන්ධ ලෝකේ ලෝභ දේශ දෙක හික්මෙන විදියට හොඳට සිහි නුවණ තබන්න. සීලයක පිළිටන සමතකමටහනක් ඇසුරු කළොත් තියෙන වාසිය තමයි මේ සිහි වෙන අරමුණු වල බලය අඩු ගන්නවා. නැත්තම් අරමුණු කෙලෙස් හොරතල් නැහැ. මේවට ඔබ වගකිය යුතුයි, ඔබ ප්‍රතිඋත්තර දිය යුතුයි කියන තැනකින්මයි සිතුවිලි පහළ වෙන්නේ. යමක් අරමුණ කිරීමේ කෘත්‍ය කරන්නේ වේදනා සංඥා සංකාර කියන චෛතසික ටිකකින්. චෛතසික තමයි සාරමණ. එතකොට එතන රූපයක් නැහැ. රූපයක් සිහි කරනවා කියන කෘත්‍ය කළා තියෙන සිතුවිලි ටිකකින් ඔබට සිතුවිලි ටිකකින් සමුත්ථාන වෙච්ච රූපයක් හම්බ වෙනවා. ඒ කියන්නේ අම්මවයි සිහි උනේ කියන තැනකින්. ඔබට තියෙන්නේ ගෙදර මතක් වෙනකොට අම්මා කියපු රූපේ නැති වෙනවා. ඔබ ඒ රූපේ පිළිගන්නේ නැහැ. රූපෙට එකතු වෙන්නේ නැහැ. ඒ රූපේ අනිත්‍ය දෙයක් හැටියට, රූපේ දුක ගෙනත් දෙන එකක් හැටියට. ඒ කියන්නේ ඔබ දන්නවා මෙහෙම නිමිත්තක් කෙල්බගෙන ජරා මරණ දුක් විඳින්න පුළුවන් නිමිත්තක් මේ. මේ විදිහට සතිපට්ඨ ඒකයි මම කිව්වේ මුලදී සතිපට්ඨානේ වඩලා නැති කෙනාට මේක සිතුවිල්ලක් කියන එක මෙහෙමවත් අල්ලන්න බෑ. රූපයකටම නැඹුරු වෙනවා. නමුත් අපිත් භාව බුදුහාමුදුරු දේශනා කළා අපිත් මේ රූපේ සම්මර්ෂණය කළා නම් මොන්නතරම් රූපේ අනාත්මයි කියලා බැලුවත් අපි ඒ ඇත්ත නොදන්නා කම නිසා ඇත්ත වෙච්ච ලෝකෙ තුල හැසිරෙන තාක් හොඳට මතක තියාගන්න ඕනේ මැරෙන තාක් සතිපට්ඨානේ වැඩුවා අතට ලඟ වෙන්නේ. ඇයි මේ උත්තරයක් ගන්න ආවේ? රූපානාත්මයි නම් එහෙනම් ආත්මය කියන්නේ අවිද්‍යාව ප්‍රත්‍යයෙන් සකස් වෙච්ච දේ නේද කියලා උත්තරයක් අරගෙන මේකෙන් මේ පංච උපාදානස්කන්ධය සක්කාය නිරෝධයට අපි කටයුතු කොට යුතුයි. නමුත් එහෙම කරන්නේ නැතුව අපි තවදුරටත් අරකම ගවේෂණය කර ඒකම ගවේෂණය කරන බොරුව ඇත්ත කරගෙන ජීවත් වෙනවා. කියනකොට අපි ලං වෙන්නේ යතෙන්ට. මම කියන එක තේරෙනවද? අනිත් කටියට. එතකොට අපිට දැන් කෙටි උත්තරයක් තියෙනවා. මොකද්ද? බාහිර දැකපු අහපු හැම දෙයක්ම ඇති බවට උදාහරණයකට මෙහෙම ඇස්වහ ගත්තොත් ඕගලන්ට වටපිටාව ඇති බවට තේරෙනකොටත් ඕගොල්ලෝ දකින්න ඕනේ දැකපු අහපු හැම දෙයක්ම ඇස්වහ ගන්නකොට දැකපු දේ ඉතුරු නැතුව නිරුද්ධ වෙලා නම් ඇති බවට පෙනෙනවනම් මේද විතරකයක් කියලා හඳුන ගැනීම හැකියාව තියෙන්න ඕනේ. අසංකතෙට තියලා බැලුවොත් විතරයි සංකතය කියන එක සම්පූර්ණ ඕගලන්ට අවබෝධ වෙන්නේ සකස් වෙච්ච දෙයක් කියන එක. සකස් කරගත්ත දෙයක් කියන එක. අවිද්‍යාව කර්ම තණ්හා කියන මේ හේතුන්ගෙන් සකස් වෙන දෙයක් කියන එක. ඒකයි සංකත ධාතු අසංකත ධාතු දෙක දන්නවනම් හේද ධාතුන්ගෙන් දක්ෂ කෙනෙක් කියලා කියන්නේ. අපි හොඳට දන්නවා නිවන තිබුණොත් භවය නැහැ. භවයේ තිබුණොත් නිවන නැහැ, නිවන් පේන්නේ නැහැ. හටගත්ත හැම දෙයක්ම නිරුද්ධයි කියන එක දැක්කොත් ඔයගොල්ලන්ගේ මනස තුල අම්මලා තාත්තලා ඉන්නවා, ගෙවල් දොරවල් තියෙනවා, කුටි ආරණ්‍ය ගොඩනැගිලි තියෙනවා කියන ගතියක් මනසේ තියෙන්න පුළුවන්ද? අම්මලා තාත්තලා ගෙවල් දොරවල් ඉඩකඩම් තියනවා කියලා හම්බෙන තැන තමයි භවය. භවයේ තිබුණොත් හටගත් දේ නිරුද්ධයි කියලා පේනවද? පේන්නේ නැහැ. ඒ කියන්නේ නිවන දැක්කොත් භවය නැහැ. භවයේ තියෙනවා නම් නිවන පේන්නේ නැහැ.
හටගත් හැම දෙයක්ම නිරුද්ධ වෙනවා කියලා මේ නිරෝධයට නිවන කියනවා. ඒකත් මම වෙන වෙලාවක හෙට දිහාට පැහැදිලි කරලා දෙනවා. ඒතරත් හරි අවශ්‍ය තැනක් තියෙනවා. නිරෝධෝ නිබ්බාන. නිරෝධයයි නිවනයි කියන්නේ දෙකක්ද එකක්ද මොකද්ද වෙනස කියන එක. මම ඒක පැහැදිලි කරලා දෙන්න. නමුත් දැන් අවශ්‍ය දේ ඒක නෙමෙයි. මෙන්න මේ කෙටි භාවනා ක්‍රමය කියලා දෙන්න මට ඕනේ. නුවණක් තියෙන කෙනාට බොහෝම ඉක්මනට මේ සත්‍ය සාක්ෂාත් වෙනවා. එයා හැබැයි පිහිටලා හිටින්න පුළුවන්කම තියෙන්න ඕනේ සත්‍ය තුල. සත්‍ය අත්දැකීමක් කරගන්න පුළුවන්කම තියෙන්න ඕනේ. ඒ කියන්නේ යම් තාක් ඇස් ඉදිරි පිටට ආපු තිබුණු තියෙනා වූ හැම රූපයක්ම අනාත්මයි කියලා බුදුරජාණන් වහන්සේ පෙන්නපු වචනය ගැන එයාගේද නුවණක් තියෙනවා. ඒක අත්දැකීමක් එයාට. ඒතකොට ආයත විමසන්න ඕනේ නැහැ පුද්ගලික භාවයක් තියනවද නැද්ද කියලා. මොකද ඒකෙන් උත්තරයක් ගන්නවා ඒක නොදන්නාකම නිසා පුද්ගල සංඥාවක් ප්‍රපංච සංඥාවක් තමා තුලයි තියෙන්නේ කියලා උත්තරයක් ගත්තා නම් දැන් ඊගාවට මේ උත්තරේ නැති කරන වැඩ පිළිවෙලකට යන්න ඕනේ. මිසක ආපහු මේ ගවේෂණය කිරීම නිසා මේ ඇත්ත නොදන්නාකම නිසා හැදිච්ච වැඩ පිළිවෙල නැති වෙන්නේ නැහැ. ඒකට වෙනම ක්‍රියාමාර්ගයක් ගන්න වෙනවා. පූර්ව භාග ප්‍රතිපදාව කියලා කියන්නේ ඒකයි මේ රූපේ සම්මර්ෂණය කරන ටිකේදී මේ ටික බැලුවාම ඍජුවම චිත්තචෛසික ටික අල්ල ගන්න පුළුවන්. ඍජුව මාර්ගයේ උපදවා ගන්න පුළුවන් දර්ශනයකට යනවා. පිටයි දෙන්න පුළුවන්. එහෙම නැති කෙනාට මේක බෑ. ඊට පස්සේ හටගත්ත හැම දෙයක්ම නිරුද්ධයි කියන එක බුදුරජාණන් වහන්සේ පෙන්වන ඕගලන්ට පේන්නේ අවිද්‍යාව ප්‍රත්‍යයෙන් ඇති බව සකස් වෙලා කියලා පෙන්වුවාම ඒ තුල තේද සැක නැහැ. මෙන්න මේ සංගත අසංගත පරමාර්ථයන් සත්‍ය පරමාර්ථ සත්‍ය පරමාර්ථම ඇත්ත තමයි යාට පංච උපාදානස්කන්ධ දුකෙන් ඊතර වෙන්න තියෙන හයිය. ඒ ඇත්තට සාපේක්ෂව මෙයා දන්නවා මේක පංච උපාදානස්කන්ධ ලෝකය. අවිද්‍යා කර්ම කියන ටිකකින් අවිද්‍යා ප්‍රත්‍යයෙන් සකස් කරගත්ත දෙයක්. හදාගත්ත දෙයක් කියන එක දන්නවා. ඒ හින්දා සීලේක පිහිටලා සමතකම තහනකින් හිත වඩ පංච උපාදානස්කන්ධ ලෝකයේ ලෝභ දේශ දෙක ඇති නොවන විදිහට හික්මනවා. ඒ කියන්නේ අම්මා කියලා සිහි වෙනකොට පංච උපාදානස්කන්ධ ලෝකයේ එක නිමිත්තක්. ඔබ සිහි වෙන එකට අම්මා කියලා සතුටු වුණොත් හෝ දුක් වුණොත් අභිජ්ජා දෝමනස කියන දෙකෙන් එකකටපත් වෙලා ඔබ කායගත සතිය වඩපු උත්තරේ හිතේ තියාගෙන දන්න හින්දාම ඔබ දන්නවා මේක ප්‍රපංච සංඥාවක්. දැන් ඔබට තියෙන්නේ අනිත්‍යයි. අනිත්‍ය සංඥා අපි කියමුකෝ අනිච්චානුපස්සී විරාගානුපස්සී නිරෝධානුපස්සී පටිනිස්සග්ගානුපස්සී ආනාපාන සතිය වඩනවා. උපදින විතර්කය අනිත්‍ය බලපල. උපදින විතර්කය නොයැලීමට බලපල. එතකොට යම් වෙලාවක අම්මා කියලා සිහි වෙනකොට ඔබට සතුටක් හෝ දුකක් ආවනම් ඒ කියන්නේ ඔබව මේ විතර්කයෙන් යට කළා. යම් වෙලාවක සිහි වෙනකොට ඒක ඇත්ත කරගන්න තු මේක මේ රූපයත් අනිත්‍යයි මේ විතර්කයත් අනිත්‍යයි මේ දැනගැනීමත් අනිත්‍යයි කියලා කුමන තැනකට උවිත තබල අනිත්‍ය බැලුවොත් ඔබ විතර්කයට කළා. විතර්කයට ඔබ යට වුන්නේ නැහැ. ඒ වගේ කෙලෙස් හොරතර නැහැ මං කිව්වේ එන්නේ සිතුවිලි ඇත්තම කරගෙන සජීවීම කරගෙන මෙච්චර කල් ලෝකෙ ගොඩ නැගිලා තියෙන දේ හින්දායි. මේ ඉන්නවා මේ තියනවා මේකට මම හිතිය යුතුයමයි උත්තර දී යුතුයමයි කියන තැනකින් එන්නේ. මාර පරාජය කියලා කියන්නේත් ඒකයි. මාරේ පරාජය කරනවා කියන එක ලේසි නෑ. හැබැයි ඒ මේ පංච උපාදාන ස්කන්ධ ලෝකේ කිසිවකටවත් ඔබ යට කරන්න දෙන්නේ නෑ. අතීතං නාන අගමయ్య නප්පටිකංකේ අනාගතං යදතීතං පහිනං තං අපත්තං චානාගතං පච්චුප්පන්නයේ ධම්මේ තත්ත තත්ත විපස්සති අසංහිරං අසංකුප්පං. අතීතයේ අනුව යන්නේ අනාගතය ප්‍රාර්ථනා කරන. ඇයි?
අතීතේ නිරුද්ධ වෙලා අනාගතේ ඉපදලා නැහැ. පච්චුප්පන්න යේ ධම්මේ තත් විපස්සති. වර්තමානයේ උපන් ධර්මය එතන විදර්ශනා කරනවා අසංහිරං අසංගොප්පං. රාග ද්වේෂ වශයෙන් කුපිත නොවන විදිහට. මොනෝකට තමයි නීවරණ ධර්ම දුරු කරනවා කියලා කියන්නේ. මෙතනදී කෙටි ක්‍රමයක් මම මේ අල්ලලා දෙන්නේ. මේක දක්ෂ වෙච්ච කෙනෙකුට නිවන් දකින්නවා කියන එක වැඩි ඈතක නෑ, බොහොම කෙටි. මෙතන බලය පොඩ්ඩක් අඩු වෙච්ච ගමන්ම ඇත්තටම දැකපු හැම දෙයක්ම නිරුද්ධයි නේද කියන එක පේනවා. යං කිංචි සමුදය ධම්ම සම්බන්තං නිරෝධ ධම්මං කියන ටික පේනවා. එතකොට මෙහෙම අපි කෙනෙක් ගැන හිතන්න හදනකොටත් ඒ දැකපු දේ නිරුද්ධම වෙලා නම් ඇති බවට අපි හිතනකොටම අපි මොනතරම් මෝඩද කියන එක යාට හම්බ වෙනවා. එයාට අසංකතයත් සංකතයත් දෙක පේනවා. මේ පංච උපාදානස්කන්ධ ලෝකය, ජරා ලෝකය, ජරා මරණ දුක් විඳින ලෝකය හැදුන හැටි යාට පේනවා. ඒ වගේම මේ ලෝක නිරෝධියත් පේනවා. හටගත්ත හැම දෙයක්ම නිරුද්ධයි කියලා දැක්කොත් ලෝකය කියන එක පවතින එකයි. ලෝකයේ ඇතිවීම සහ නැතිවීම කියලා දෙකෙන් මේ ලෝකය බොහෝසෙයින් එක්ක ලෝකේ තියනවා කියන ලෝකේ නැහැ කියනවා. නමුත් ලෝකේ හැදෙන හැටි දකින්න හින්දා ලෝකේ නැහැ කියන්නේ. හටගත්ත හැම දෙයක්ම නිරුද්ධයි කියන එක නොදැන අවිද්‍යාව ප්‍රත්‍යයෙන් ඇති බව සකස් වුනොත් ලෝකය කියලා එකක් හම්බ වෙනවා කියන එක දන්න හින්දා මෙයා ලෝකය කියලා එකක් නැහැ කියන්නේ. හැබැයි හටගත්ත හැම දෙයක්ම නිරුද්ධයි කියලා දැක්කොත් අවිද්‍යාව නැතිලා විද්‍යාව උපන්නොත් අවිද්‍යාව නිරෝධ සංඛාර නිරෝධා. අවිද්‍යාව ප්‍රත්‍ය නැති වුණොත් ඇති බවට සකස් වෙන එක නැති නිසා ලෝකේ කියන එකක් අම්මා තාත්තා දැකපුවම හැම දෙයක්ම තියනවා කියලා මෙහෙම ලෝකයක් යට හම්බ වෙන්නේ නැති නිසා තියනවා කියන්නේත් නැහැ. ලෝක නිරෝධය දකින නිසා තියනවා කියන්නේත් නැහැ. කියලා ඒතේත බොහෝ අන්තය අනුභවම මජ්ජේන තථාගතෝ අபிසම්බුද්ධා කියලා පෙන්නන මොකද? අවිද්‍යාව පත්‍ය සංඛාරා සංඛාර පත්‍ය විඥානං කියලා මේ ටිකත් අවිද්‍යා නිරෝධ සංඛාර නිරෝධා කියලා මේ ලෝක නිරෝධයත් දෙක. එතකොට හොඳට මතක තබා ගන්නට ඕනේ. මම මේ කියන ඔයගලන්ට මේ කියපු දේ හොඳට පිළිట్లా හිටින්න පුළුවන්. මම සත්‍යයක් කියන්නම්. හැබැයි මේක අසුලමක් 100ක් වර පලාගෙන යනවටත් වඩා සියුම් සිද්ධාන්තයක් කියන්නේ. හරිම සියුම් සිද්ධියක්. මේක අර්ථය කොච්චර දුරට වැටහෙයිද දන්නේ නැහැ. මේ කියන දේ ඇත්තයි කියන්නේ ඒකම ඇත්ත. මම කියන්නම් මේ අපි කියමු යං කිංචි සමුදය ධම්ම සම්බන්තං නිරෝධ ධම්ම. හේතු නිසා හටගන්න හැම දෙයක්ම හේතු නැතුව නැති වෙනවා කියන වචනය බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ. මේක සත්‍යයක් කියලාත් පෙන්වන්නේ, ඇත්තක් කියලාත් පෙන්වන්නේ. අපිට හම්බ වෙන ලෝකය, අපි හිතාගෙන ඉන්න ලෝකය බාහිර ස්පර්ශ ආයතන 6 එකම මොනන් තියෙන්නේ. බාහිර ආයතන 6 එකම මොනන් තියෙන්නේ. හටගත්ත හැම දෙයක්ම ඉතුරු නැතුව නැති වෙනවා කියන සිද්ධියක් වෙනවා නම් අපි දැක්කත් නැතත් ලෝකේ කියන එක කැඩෙන්න බෑ. මම මේ කියන සිද්ධිය හරි සියුම් සිද්ධියක්. කියන්නේ දැන් ස්කන්ධ ටිකක් හටගෙන නිරුද්ධ වෙලා අවිද්‍යාව ප්‍රත්‍යයෙන් අපි තුල සකස් වෙනවා කියන සිද්ධියක් නොවි. අපි ජීවත් වෙන්නේ මේ ආයතන ටිකට හම්බ වෙන දේ තුලමම නම් එතකොට දෙපැත්තක් නැහැ. අපි රැවටිලා තියෙන්නේ තැස් දෙකට හම් වෙන දේ තුලම නම් නුවණක් අරගෙන තියෙන්නේ ඔය ටිකම නම් ඔය ටිකම විතරක් නම් අපි අසුර කරන්න පෙන්නේ නැහැ. එන ටිකම නම් ස්කන්ධ ඕකම නම් පංච උපාදාන ස්කන්ධ ලෝකේ. අපි දැනගත්තත් නැතත් හටගත්ත හැම දෙයක්ම නිරුද්ධ වෙනවා නම් අපි දැනගත්තත් නැතත් නිරුද්ධ වෙන නිසා අපිට ලෝකයේ කියලා එකක් ඇති බවට හම්බ වෙන්න බෑ. මම කියන එක තේරෙනවද? නමුත්
හටගත්ත දේ ඉතුරු නැතුව නැති වෙද්දී ඒක නොදන්නාකම නිසා වෙනම එකක් හදාගත්ත නිසා හැමදාම මෙහෙම සිද්ධියක් වෙන තැනක අපිට ඇති බවක පිළිහිටලා හිටින්න පුළුවන් කියන එකක් වෙනවා. කියන වෙනම අපිට කිසිම අඩුවක් නැතුව ජීවත් වෙන්න පුළුවන් කමක් අපි තුල ගොඩ නැගෙනවා මෙබඳු සිද්ධියක් නොදකින කම නිසා. නමුත් අපි තුල එකක් හදා නොගෙන මෙහෙම සිද්ධාන්තයක් වෙන තැන අපිට ලෝකෙ තිබුණා නම් අපි දැනගත්ත නැත්නම් ලෝකයක් අපිට තියෙන්න බෑ. මොකද ධර්ම නියාමයක් තියෙනවා හටගත්ත දේ නැති වෙනවා කියලා. හටගන්න හැම දෙයක්ම නැති වෙවි ගියා නම් අපි දැක්කත් නැත්නම් තියෙන්න පුළුවන්. තේරෙනවද මේ කියන එක? ඒ කියන්නේ මේ සිද්ධාන්ත දෙකක් කියන සිද්ධිය ස්කන්ධ සහ පංච උපාදාන ස්කන්ධය කියන ධර්මතා දෙකක් කිසි වෙලාවක මේක වෙන්නකොට නිවන් දකින්න බෑමයි. ඒ කියන්නේ නිවනේ පණිවිඩය මේ. ඒකයි බුදුරජාණන් වහන්සේ හැම වෙලාවෙම පෙන්නකොට ලෝකේ ස්කන්ධ ධාතු ආයතන පෙන්නකොට අසංකතං කන්දතෝ තපෙත්වා කියලා අසංකතයේ හැර කියලා අසංකතයේ ස්කන්ධ වශයෙන් නොගෙන කියලා අසංකතේ සාක්ෂාත් කරගන්න තියෙන ධර්මතා ටික පෙන්වන්නේ නැතුව පෙන්වන්නේ යම් ස්කන්ධයකට හිත තබලා අසංකත ධාතු සාක්ෂාත් වෙයි නම් යම් ස්කන්ධයක නිරෝධයෙන් අසංකතේ සාක්ෂාත් වෙයි නම් ඒ ටිකට කියන්නේ අසංකතං කන්දතෝ අසංකතය කියලා. ඒ ස්කන්ධ අසංකත නිසා නෙවෙයි. ඒතර මගේ තර්කය කියන්නේ මේක සියුම් ඉච්ඡයට මම කතා කරන ටික අපේ සම්පූර්ණ ජීවත් වෙන ලෝකය බාහිර ආයතන ටිකට නම් අපි කියමු 40 චිත්තක්ෂණ යුක්ත රූපයක් එකම නම් අපි ගනුදෙනු කරලා තියෙන්නේ. මානසික මට්ටම. හරිද? බාහිර තියෙන රූපයක් එකම නම් අපි හිතලා තියෙන්නේ. පංච උපාදාන ස්කන්ධය ඒකම නම්. අම්මා කියලා උන අපි ඇසුරු කළා. කියන්නකො. අපි දැනගත්තත් නැත්නම් හටගත්ත හැම දෙයක්ම නිරුද්ධ වෙනවා කියන ධර්මතාවයක් තියෙනවා නම් දැක්ක නොදැක්ක කතාවක් වෙන්න බෑ. දැකීම හා නොදැකීම කියන එක බලපාන්නේ තව දෙයකටයි. තේරුණාද? ඒ කියන්නේ මාට ජීවත් වෙන්න කණ්ණාඩියට වැටුණු ඡායාව එක්ක විතරම මොනක් මම ගනුදෙනු කළා කටයුතු කරන්නේ. මම අහකට යනකොට මම දැක්කත් නැතත් ඡායාව නැති වෙනවනම් වෙනම මනස තුල ඇති බව ගොඩනගා ගන්න නැත්නම් තිරසංගත සතාටත් මටත් දෙකම එක විදිහට පේන්න ඕනේ. මොකද හටගත්ත දේ නැති වෙනවනම් නැති වෙන බව තුල ඇති බවක් තියෙන්නේ නැහැ. රැඳෙන්නේ නැහැ. එයා දැකීම හුන දෙකීම වෙනම එකක්. නමුත් දැක්කහම වෙනම දෙයකුයි නොදැක්කහම වෙනම එකකුයි කියන්නේ විද්‍යාව හා අවිද්‍යාව මත වෙනම සිද්ධාන්තයක් ගොඩ නැගෙනවා කියන එක කියනවා. අවිද්‍යාව ප්‍රත්‍යයෙන් පංච උපාදාන ස්කන්ධය සකස් වෙන හැටි කියනවා. දැන් මේ මම මතක් කළේ නුවණක් තියෙන කෙනෙකුට ඔය මම කියපු සිද්ධාන්තයම පමණක් ඇති. මේක ගොඩාක් සියුම් ඈ අපේන සිද්ධිය. එතකොට එහෙනම් දැන් අපි මේ දවස් ටිකේම එකක් හුරු වෙන්නට ඕනේ. මම මේක තව ලිහිල් වෙන විදිහට මේ ඉදිරි දවස් ටිකේදී කියලා දෙන්නම්. මම මතක් කළේ එක දෙයක් කෙටියෙන් සංක්ෂිප්තයක් ගත්තොත් අපිට තියෙන්නේ සත්‍ය අවබෝධයක් කරන්න. සත්‍ය කියන්නේ හදාගෙන බලන දෙයක්වත් හදාගත යුතු දෙයක්වත් නෙමෙයි, පවතින සැබෑ ස්වභාවයක්. යම් සංගත යමක් හම්බුණා නම් ඒ හැම දෙයක්ම හේතුඵල ධමයි අනාත්මයි කියලා උත්තරයක් හම්බුණා. සංගත පරමාර්ථය පෙන්වනවා. ඊට පස්සේ හේත තියෙන්නේ නැහැ. හටගත්ත අනාත්ම වූ ස්කන්ධ ටිකද හටගෙන ඉතුරු නැතුවම නිරුද්ධ වෙනවා කියලා අසංගත පරමාර්ථමය සත්‍යකුත් බුදුරජාණන් වහන්සේ පෙන්වනවා. සම්මත සත්‍ය සහ පරමාර්ථ සත්‍ය කියලා මේ පෙන්වුවාම සම්මතන මේ සංගත පරමාර්ථ සත්‍ය සහ අසංගත පරමාර්ථ සත්‍ය කියලා සත්‍ය පෙන්වුවාම ඊට පස්සේ පෙන්නලා ඕය ඇත්ත නොදන්නා අවිද්‍යාව ප්‍රත්‍යයෙන් සකස් වෙච්ච දේකුයි මේ ලෝකේ කියන්නේ කියලා පෙන්වුවාම අම්මා තාත්තා අයියා අක්කා දුව පුතා එක මිටට අපේ මුළු ලෝකෙම අයි චුට්ටක පවුරු ගන්න ඕනේ බලන්න ඕනේ. සබ්බම් වික්කවේ ආදිත්තං මහන්න සියල්ල ඇවිල ගන්නාලාදී. මොකද්ද? චක්කුං ආදිත්තං රූපාදිත්ත සෝතං ආදිත්තං සද්දාදිත්ත කියලා අපිට තියෙන රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ්බ කියලා යම් තාක් තියෙන. මොකද අරමැත්තක් තියෙන තැනක හටගෙන නිරුද්ධ වෙලා නම් අපිට පෙන්වනවා නම්
දැන් මෙන්න මේ සත්‍ය සාක්ෂාත් කරගන්න යන්නයි අපිට තියෙන්නේ. මේ පෙන්නපු ඇත්ත බුදුරජාණන් වහන්සේ ඕක තමයි සත්‍ය. ඔය ඇත්ත නොදන්නා කම නිසා දැන් බොරුවක් හැදිලා. අවිද්‍යාව ප්‍රත්‍යයෙන් බොරුව ඇත්ත කරගෙන ජීවත් වෙමින් අර ඇත්ත ගැන කොච්චර ගවේෂණය කළා. කවදාව සත්‍යයට අපේ මනස ලං වෙන්නේ නැහැ. අපි ලං වෙනවා નિરાයාසයෙන්. දැන් අහගත්ත ඇත්ත වෙනම පහුරු නොගැව්වොත් සම්මර්ෂණය නොකර බුදුරජාණන් වහන්සේගේ වචනය විතරක් අදහලා පංච උපාදාන ස්කන්ධය පෙරලා හිටියෝ. පංච උපාදාන ස්කන්ධය කියන තැන ඒ කියන්නේ අපිට ඇති බවට හම්බෙන හැම රූපයකම රූපය අනිත්‍ය දෙයක්, දුක් දෙයක්, අනාත්ම දෙයක් හැටියට අපිට සිහි වෙන මේ ඔක්කොම අපේ පංච උපාදාන ස්කන්ධ ලෝකයක ඇසුරු වෙන්නේ. මනෝමයෙන් අපිට කර්ම මට්ටමක තියෙන්නේ. ඒ හැම රූපයක්ම අනිත්‍ය වශයෙන් දකිනවා. එකදු රූපයක්වත් පිළිගන්නේ නැහැ. හැම රූපයක්ම දුරු කරනවා, නිරුද්ධ කරනවා, බැහැර කරනවා, ගන්නෑ. ඒ කිසිදු දෙයකට තමන්ව යට කරන්න දෙන්නේ නැතුව පංච උපාදාන ස්කන්ධ ලෝකයේ ඇත්ත කරගෙන ජීවත් වෙන්නේ නැතුව අනිත්‍යයි කියන විතර්කයේ හොඳටම ප්‍රමාණවත්. සිහි කර කර සමතකමටහනකින් හිත වඩවන අනිත්‍ය වශයෙන් බලනවා. අනිත්‍ය වශයෙන් බල සමතකමටකින් හිත වඩන. ඒ දෙකට උපකාර වෙනස සීලයක පිළිපදිනවා. මෙහෙම කරන්න මේ භව නිරෝධය නිවනයි. මේ ටික මේ පංච උපාදාන ස්කන්ධ ලෝකයේ හැසිරීම අඩු වෙන්න ඕගොල්ලෝගේ මනස નિરાයාසෙන් නිතින්ම ලං වෙන්න තියෙන්නේම ආංගර ඇත්තට. ඉබේම ටික ටික ඕගොල්ලෝ ලං වෙනවා. ඒ කියන්නේ සත්‍ය අවබෝධ වෙනවා. ඌ ඇත්ත අවබෝධ වෙන්න ගන්නවා. පේනවා. යම් වෙලාවක පංච උපාදාන ස්කන්ධ ලෝකයේ හැසිරීම සම්පූර්ණ නතර වුණාද එදා සම්පූර්ණ ඊතර ඉවරට ගිහිල්ලා හිටියා. ඊතර ඉවරට ගියාද පංච උපාදාන ස්කන්ධ ලෝකයේ සම්පූර්ණම මිදුණා. ඒකට කියනවා තින්නම් පාරගතෝ තලයේ තිට්ටි විති බ්‍රාහ්මණ කියලා. ඊතර වෙලා ඒගොඩ ඊතර සිටි බ්‍රාහ්මණයා කියලා කියන එතෙන්ට ගිය කෙනාට සත්‍ය අවබෝධ කරගත්ත කෙනාට එදාට උසිතම් භ්‍රමචර්යයන් ගතන් කරණිය නාපරං එත්තතය කලේ උත්තකලා මත්යකට යුක්තක් නැහැ කියන තැන ලැබසිතිනවා. ඉතින් නිවන් දකිනවා කියලා කියන්නේ හොඳට මතක තබා ගන්න මෙන්න මේ සත්‍ය අවබෝධයට යන්නේ බුදුරජාණන් වහන්සේ ඔය ඇත්ත පෙන්නවා. ඔය ඇත්ත පෙන්වපු එකෙන් අපිට අත්දැකීමක් ගන්නට ඕනේ. අපේ ලෝකය අවිද්‍යාවෙන් සකස් වෙච්ච එකක්. අවිද්‍යාවෙන් සකස් වෙච්ච ලෝකයේ බලවත් වැඩි නිසායි අපිට ශික්ෂණයක් කායික මානසික ඕනේ. ඒ නිසායි සීල සමාධි දෙක තියෙන්නේ. සීල සමාධි දෙකේ පිහිටියාම හිත සමාධි කරගන්න පහසුයි. චිත්ත ඒකාග්‍රතාවයක් ඇති කරගත් තරමට හිතට ඇත්ත කරගෙන අරමුණ උපදින එකේ බලය අඩුයි. එහෙම බලය අඩු වෙච්ච තරමට ඒ විතර්කය අපිට යට කළ හැකි. සීලයක පිළිපදලා සමතකමටහනකින් වඩ උපදින හැම විතර්කයක්ම අනිත්‍ය වශයෙන් බලන්න. කොහොම බලනකොට හැබැයි මේ උත්තරේ හරියන්නේ ඊතර ඉවර ගැන දැනගෙන එතෙන්ට ලං වෙන්න උපායක් හැටියට දැනගත්ත කෙනාටයි ඒ බොදු ඇත්තක් තියෙන තැනක ඒ ඇත්ත නොදන්නා මෝඩකම මේක හැදිච්ච එකක් කියන උත්තරේ තියෙන කෙනාටයි. නැත්තම් අද දවසේදීත් උපදින හැම සිතුවිල්ලකම අනිත්‍ය බලන්නේ කියලා උගන්වන අය උගන්වන තැන නැතුව නෙමෙයි. ලෝකේම හිතේ කියන තැනකට ඇවිල්ලා මේක බැලුවා කියලා බලන්න නැති වෙන්නේ නැහැ. ඊගාවට අවශ්‍ය කාරණාව මොන විදිහටත් වෙන්නේ නැහැ. එහෙම කරනකොට වෙන්නේ ওই විදිහට බලලා රළු විතර්ක නැතිවල සියුම් මට්ටමටපත් වෙනකොට හිත අප්‍රකට වෙලා හිත නොදෙනවා. ඒකට කියන චිත්තන් නිලියති. හිත හැඟ වෙනවා. අන්න එතෙන්ට එනකොට ඒගොල්ලෝ හිතනවා ඵලයක් කියලා. පංච උපාදාන ස්කන්ධ ලෝකයේ ඇතුළේ නිවනක් නැහැ. ලෝක නිරෝධයම නිවනයි. භව නිරෝධයම නිවනයි. මිසක භවයේ තියාගෙන නිවන් දැකීමක් නැහැ. හටගත්ත හැම දෙයක්ම නිරුද්ධ වෙනවා කියලා
අපි දකින්නේ නැත්නම් නිවන් දකින්නේ මොකටද අපි? ඇයි නිවන් දකින්න උත්සාහවත් වෙන්නේ? ඇයි අපිට නිවන් දකින්න ඕනේ? පංච උපාදානස්කන්ධ දුකෙන් ලෝකෙන් නිදහස් වෙන්න. භව දුකෙන් නිදහස් වෙන්න නෙමෙයිද? දුකෙන් නිදහස් වීම සඳහා නෙමෙයිද නිවන ඕනේ අපිට? නිවන් දැක්කොත් විතරයි භවය නැති වෙන්නේ, භව දුක නැති වෙන්නේ. පංච උපාදානස්කන්ධ දුක නැති වෙන්නේ. එහෙනම් නිවන් දකින්න අපි උත්සාහවත් වෙන්නේ මේ පංච උපාදානස්කන්ධේ භවයේ දුක් නිසා. ඒකෙන් කියනවා නිවන් නොදැක්කොත් පංච උපාදානස්කන්ධ ලෝකයේ හැදෙනවා, භවයේ හැදෙනවා කියන එක. පංච උපාදානස්කන්ධ දුකෙන් භව දුකෙන් නිදහස් වෙන්නේ නැහැ කියන එක නිවන් නොදැක්කොත්. ඒ නිසා නිවන් දකින්නයි අපි යන්නේ. ඒ නිසායි භවය ඇත්ත කරගත්ත පැවැත්ම ඇත්ත කර නොගෙන ඇත්තට ලං වෙන්න වෑයම් කරන්නේ. සත්‍ය අවබෝධයට වෑයම් කරනවා. හොඳයි.